17 වෙනි ගැටලුව. එහෙනම් මෙන්න මේ පාදයේ A නම් මෙතන පාදයේ A. මේ පාදයේ A නම් මේ පාදයක් A. එහෙනම් මෙන්න මෙයාගේ දිග තමයි මේ තියෙන්නේ. කොහොමද ගන්නේ? පය දෙක රැස් සම්බන්ධය. A වර්ගය. මෙයාගේ වර්ගය. ධන මෙයාගේ වර්ගය. A වර්ගයේ වර්ගමූලය. ඒක ලියන්න පුළුවන් අපිට A වර්ගය කියන්නේ 2යි A වර්ගයේ වර්ගමූලය. A වර්ගයේ වර්ගමූලය A මූල 2යි A. එහෙනම් මෙයා මූල 2යි A. ඔන්න හදපු නැතියි හදාගන්න. එයා මූල 2යි A. හරිනේ. උත්තර ආපුවා දාන්න බලන්න කීයද කියලා. ආදර්ශ ගැටලුව 17. උත්තර නැද්ද කාගේවත්? හරි දැන් බලන්නකෝ මෙන්න මේ මෙතන මේක වැරදිලා තියෙන්නේ මෙතෙන් දෙන්නේ. මෙහෙමනේ තියෙන්නේ. එතකොට මෙන්න මෙතන කෝණේ අංශක 90ක් වෙනව නේද? එහෙමනම් මෙන්න යා. මෙන්න මෙයා. ඒ කියන්නේ මෙයා. මූල 2යි. මේ කෝණේ අංශක 90යි. මෙන්න මෙයා. මොකද ඒක උසේ. මෙන්න කෝණේ θ. මෙන්න මෙතන කෝණේ θ. මෙන්න මේ විකර්ණය තමයි ආවේ මූල 2යි A කිය. කියන්නේ මූල 2යි. මෙන්න මේ පාදය කියන්නේ ඝනකයේ විසන ඒකයේ. එහෙනම් බලන්න සක බක සම්මුඛ පාදයේ බෙදීම මධ්‍ය පාදය. සබ. එහෙනම් ලියන්න බලන්න අපිට tan θ. සම්මුඛ පාදයේ A මධ්‍ය පාදයේ මූල 2යි A. සම්මුඛ පාදයේ මූල 2යි A. එහෙනම් මේ කැපිලා යනවා tan θ සමානයි 1 බෙදීම මූල 2. tan θ කියන්නේ 1ට මූල 2යි. එහෙනම් අපිට ගන්න බලන්න මෙතන tan වලගේ සමානයි θ වලගේ සමානයි tan inverse 1ට මූල 2. මෙන්න මේ මට්ටමට උත්තරේ තිබ්බනම් ඇති. tan inverse 1ට මූල 2. හතපනේ දේ හදාගන්න. මම මේ පාට කරලා තියෙන ත්‍රිකෝණය තමයි මේ විදිහට ඇඳලා තියෙන්නේ. මේ තිත්තින ලද ත්‍රිකෝණය තමයි මේ යට විදිහට ඇඳලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයට. දාහත් වෙනි ගානට එන්නේ නම් θ සමානයි tan inverse 1ට මූල 2. θ සමානයි tan inverse 1ට මූල 2.
ඔතන ගාන හදන්න ඉඩමදි නම් වෙනත් තැනක රූප සරණක් විදියට ඇඳලා හදා ගන්න. එහෙනම් අපිට ඊගාවට එන්න දෙන්නේ 18 වෙනි ගානට. වෙනි ගාන. ABC ත්‍රිකෝණයේ sin θ කියන්නේ 12 බෙදීම 13 නම් කර්ණයේ දිගහන. ලේසි ගානක්. බලන්න ABC ත්‍රිකෝණය තියලා දිනවා මේ ආකාරයට. මෙතන A, මෙතන B, මෙතන C. මෙන්න මේ කෝණයේ θ කියලා දීලා තියෙනවා. අපිට කියනවා sin θ සමානයි 12 බෙදීම 13 නම්. කර්ණයේ අගය කියන්නේ AC දිගයි අහන්නේ. මෙන්න මෙයා හොයන්න ඕන. ඔකනේ ගන්න. හරි උත්තර අරන් තියෙන අය දාන්න බලන්න. 13 සෙන්ටිමීටර 13යි. හරි මේක ඇත්තටම හදන්න දෙයක් නැහැ. sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙනම් මෙයාගේ සම්මුඛ පාදය කියන්නේ මෙයා කීයක් වෙනවද? 12ක් වෙනවා. කර්ණය 13ක් වෙනවා. එහෙනම් AC සමාන වෙනවා 13යි සෙන්ටිමීටර කරා. ඇත්තට මේ ගානේ හදන්න දෙයක් නැහැ. සෙන්ටිමීටර 13. සෙන්ටිමීටර 13. right. එමු බලන්න නම් ඊගාව ගාන වෙනි ගාන. සමහරක් අය 19 වෙනි ගානෙට දත්තමදි කියලා කිව්වා. අපි දීලා තියෙන දත්ත වලින් තමයි ගාන හදන්නේ. මෙන්න මේ ආකාරයට දීලා තින්නේ මෙයයි සමාන. මේ කෝණයේ අංශක 90යි. මේක P Q R S. ආන්නේ QR දෙක මෙන්න මෙයා තමයි අහන්නේ. QR දෙක තමයි අහන්නේ. right කොහොමද ඒක හදන්නේ? මෙයා අංශක 90යි නම් මෙයත් අංශක 90ක් වෙන්න එපේ. මේ අංශක 90යි නම් මෙතනත් අංශක 90ක් වෙන්න ඕනේ. හේතුව සරල රේඛාවක මෙන්න මේ හදන කෝණයේ අංශක 180. ඒ කෙසේ වෙතත්
මේ දෙන්න සමානයිනේ. එහෙනම් මේ කෝණයයි සමානයි. ත්‍රිකෝණයක කෝණවල එකතුව. කෝණ තුනේ එකතුව අංශක 180. ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180. එහෙනම් මෙයා 90යි නම් මේ කෝණයයි සමානයි නම් මේ දෙන්න එක්කෙනෙක් 45 ගානේ වෙන්න ඕන. මෙයා 45ක් වෙන්න ඕනේ. මෙයාත් 45ක් වෙන්න ඕනේ. එතකොට සමද්විපාද ත්‍රිකෝණය මෙන්න මේ කෝණ දෙක සමානයි. දැන් අහන්නේ කිව්වා. දැන් අපි ලියාගුවොත් එහෙම මෙයාට sin 45 සමානයි සම්මුඛ පාදයේ බෙදීම කරන්න. එහෙම නැත්නම් මෙයාට ලියන්න ඕන. හරි මම ලියනවා sin 45 සම්මුඛ පාදයේ මම මේ කෝණය තෝරගන්නවා. සම්මුඛ පාදයේ කීයද? QS කරණය QR. එතකොට මෙන්න මේ sin 45 යගේ එකයට මූල දෙකයි. sin 45 කියන්නේ එකයට මූල දෙකයි. එහෙමනම් මෙන්න මේ පාදයක් දීලා නැහැ ඒක QS. බෙදීම මෙතන QR. එහෙනම් QR සමාන වෙනවා මූල දෙකයි QS. හැබැයි QS කියන එක සමාන වෙනවා SR. ඒ වෙහින්දා අපිට ගන්න පුළුවන් ඕනනම් QR සමානයි මූල දෙකයි මේ QS වෙනුවට දානවා SR. එක්ක මේ උත්තරේ එහෙම නැත්නම් මේ උත්තරේ. ඔය කියන උත්තර දෙකෙන් එකක් ගන්න පුළුවන්. හරිනේ. right. දැන් මෙතනින් එහාට යන්නත් පුළුවන් ඕනනම් අපි. sin 45 කියන්නේ මෙතන 45නේ. සම්මුඛ පාදයේ බෙදීම කරණයනේ. සම්මුඛ පාදයේ QS. කරණයේ QR. ඒකම සමාන වෙනවා කීයද? එකයට මූල දෙකට. එකයට මූල දෙකට සමානයි. එහෙම ගත්තාම QR වලගේ ගන්න පුළුවන් මේ කීයද යා? මූල දෙකයි. එහෙම ගන්නත් පුළුවන්. මෙතනින් ආනෙත් ඒකම තමයි. මෙයා එකක් වන විට මෙයා ඒකේ යම් මූල දෙකේ ගුණාකාරයක් වෙනවා. එහෙනම් මේ උත්තරේ ගත්ත අය ටිකක් ඉස්සරහට ගිහපු අය. මෙතනින් නැවතිච්ච අය සාමාන්‍ය සිද්ධාන්තයේ මතම යපිච්ච අය. මේ උත්තරෙත් හරි මේ උත්තරෙත් හරි මේ උත්තරෙත් හරි. ඔය උත්තරෙන් ඕනෑම එකකට ගන්න පුළුවන්. මොකද අතන අගය 45 කියලා දීලානේ දෙන්නේ. දීලා තියෙනින්ද අපිට අර උත්තරේ වඩා සාධාරණ අවස්ථාවක් විදිහට ගන්නත් පුළුවන්. වෙන නම් මේ වගේ අවස්ථාවකින් ගන්නත් පුළුවන්. හදපු නැති අය හදාගන්න. අඩුපාඩු තියෙන අය අඩුපාඩු නිවැරදි කරගන්න.
එක්කෝ මේ විදියට ගන්න පුළුවන් උත්තරේ එහෙම නැත්නම් අර විදියට ගන්න පුළුවන් උත්තරේ. අපේ ඊළඟ කොටස වෙන්නේ පාඩමේ කෝණ මිනුම් කිරීම. ඒකෙත් හොඳ ගණන් ටිකක් තියෙනවා. මොන නමුත් ඉස්කෝලේ පටන් ගන්න බවක් නම් තවම හරියට කියවෙන්නේ නැහැ. එයින් අපිට තව මාස දෙක තුනකටවත් මේ ඔන්ලයින් ගමනේ යන්න වෙයි. right අපි යමු ඊගාව ගානට. sin 30 බෙදීම cos 30යි අගය අහනවා. ගැටළු අංකය 20. ගැටළු අංකය 20 sin 30 බෙදීම cos 30. දාමු බලන්න උත්තර. sin 30 බෙදීම cos 30. එකයට මූල 3යි. right ඔන්න උත්තරේ ගන්න බැරි වෙච්ච අය බලන්නකො. මේක ගන්න පුළුවන් මේ විදිහට. ක්‍රම කීපයක් තියෙනවා. sin 30 කියන්නේ භාගයයිනේ. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. එතකොට මේ සුළු කිරීමේදී මෙතන ඉර යට දෙකක් තියෙන්නේ. මෙතනත් ඉර යට දෙකයි තියෙන්නේ. මේ ඉර යට ගන්න සමානින්ද මේ දෙකයි අයින් කරනවා. එහෙනම් එක යට මූල 3යි. ඔන්න ඍජුවම උත්තරේ ගන්නවා. හදා ගන්න හදපු නැති අය. ඔය එක ක්‍රමය. පළවෙනි ආකාරය හදා ගන්න. එහෙම නැත්නම් අපි බලන්නකො මෙතන sin 30ට ලියනවා අපි. මොකන්ද? සම්මුඛ පාදය BC කර්ණයේ AC. cos 30ටත් ලියනවා අපි. බද්ධ පාදයේ බෙදීම කර්ණේ AB බෙදීම AC. හිතන්නකො මෙයා 1 කියලා. මෙයා 2 කියලා හිතන්නකො. විශේෂ දෙයක් නැහැ. sin 30ට ත්‍රිකෝණීය අනුසාරයෙන් අගය ලියුවා. cos 30ට ත්‍රිකෝණීය අනුසාරයෙන් අගය ලියුවා. දැන් මෙන්න මේ පළවෙනි සමීකරණයේ දෙබෙදනවා දෙවෙනි එකේ. ඒ කියන්නේ මොකද්ද? sin 30 බෙදීම cos 30. sin 30 ගේ BC බෙදීම AC. cos 30 AB බෙදීම AC. දැන් මේ AC ට මේ AC කැපිලා කිව්වම මොඩේ හිතෙනවා BC බෙදීම AB. මොකද්ද මේ BC කියන්නේ? සම්මුඛ පාදය. AB කියන්නේ මෙයාගේ බද්ධ පාදය. එහෙනම් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය කියන්නේ නම් මොකක්ද? tan 30. tan 30 ගේ එකයට මූල එහෙම ගන්නත් පුළුවන්. මේකේ මතක තියාගත්තු දෙයක් තියෙනවා. sin theta බෙදීම cos theta සමානයි tan theta.
sin theta බෙදීම cos theta සමානයි tan theta. sin theta බෙදීම cos theta සමානයි tan theta. sin 60 බෙදීම cos 60 සමානයි tan 60. sin 25 බෙදීම cos 25 සමානයි tan 25. අන්නේ ආකාරය. හයි දෙවෙනි ක්‍රමයක් හදාගන්න ඔය විදියට. එකේ මතක තියාගන්න එනම් sin theta බෙදීම cos theta සමානයි tan theta. sin theta බෙදීම cos theta සමානයි tan theta. පොඩ්ඩක් මතක තියාගන්න. right අපිට මේකේ ලේසි ගණනුත් හම්බ වෙනවා ටිකක් අපහසු ගණනුත් හම්බ වෙනවා. අපි ලේසි ගණන් හදනවා වගේම අපහසු ගණන් වලටත් අවධානය යොමු කරන්න ඕනේ. ඔයාට ඇරලා බෑ. right මං එනවා ඊගාව ගානට. ගැටළු අංකය 21. ගැටළු අංකය 21. තුන බෙදීම 4යි tan වර්ගයේ 30 ධන cos ගණයේ 90. මෙන්න මෙයාගේ අගය හද. මෙන්න මෙයාගේ අගය හද. දැන් මම කිව්වා ගිය සතියේ අපිට ඔය ත්‍රිකෝණමිතික සම්මත අගයන් ටික මතක තියා ගැනීම ටිකක් වඩාත් පහසු වෙනමයි කිය. විභාගයේදී දෙනවා ඒ වුණාට ඊයෝ බලාගෙන ඉන්නවට වඩා හොඳයි. අපි මේවා ලේසියෙන් මතක තියාගෙන ගියාම අපිට ඉක්මනට සුළු කරලා අගයන් ගන්න පුළුවන්. උත්තර දැම්මොත් කොහොමද දෙන්නේ උත්තර? මෙතන දෙන්නේ tan 30නේ. මෙතන 3 බෙදීම 4. tan 30 වර්ගය. tan 30 කියන්නේ එකයට මූල 3යි. එයාගේ වර්ගය. ධන cos 90 ඝනය කියන එක තමයි මේ තියෙන්නේ. එහෙනම් බලන්න ඕනේ cos 90 කීයද කියලා. right cos 90 කීයද? cos 90 කියන්නේ බිඳුව. එහෙනම් බිඳුවේ ගන්නේ ඒ කියන්නේ බිඳුවම තමයි. අදම නේදේ හදන්න මගෙත් එක මම මෙහි මීට හදන්නේ ඒකයි. එහෙනම් මෙතන 3 බෙදීම 4 එකේ වර්ගය 1යි. මූල 3 වර්ගය 3යි. මේ 3ට මේ 3 කැපිලා යනවා. එහෙනම් 4න් 1 තන බිඳුව කියන්නේ 4න් 1. 4න් 1යි උත්තර. ඩිරෙක්ට් එපා මැසේජ් දාන්න පන්තියටම.
හදපු නැති අයත් හදාගන්න. right අපි යමු ඊගාව ගන්න. බලන්න ගැටළු අංකය 22. බලන්න දැන් හදපු නැති උත්තරයක්. cos 60 ධන tan වර්ගය 45 නෑ tan වර්ගය 45 ධන 3 බෙදීම 4ක් tan වර්ගය 30 ධන cos වර්ගය 30 ඍණ sin 30. cos 60 ධන tan වර්ගය 45 ධන 3 බෙදීම 4ක් tan වර්ගය 30 ඍණ ධන cos වර්ගය 30 ඍණ sin 30. හැමතිස්සෙම කීප දෙනයි දාන්නේ උත්තර. අනිත් අය දාන්නේ නැහැ. දෙකයි කියලා දාලා තියෙනවා. අන්ති අද 35 දෙනෙක් ඉන්නවා. උත්තර තවම 5ක් තමයි වැටුනේ. right cos 60 කියන්නේ භාගයයි. tan 45 කියන්නේ එකයි. tan 30 කියන්නේ 1ට මූල 3යි. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. sin 30 කියන්නේ භාගයයි. cos 60 භාගයයි. ධන tan 45 කියන්නේ එකයි. එහෙනම් එකේ වර්ගය. ධන 3 බෙදීම 4ක් tan 30 කියන්නේ 1ට මූල 3 එයාගේ වර්ගය. ධන cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. එයාගේ වර්ගය. ඍණ sin 30 කියන්නේ භාගය. මෙන්න මේ ටික තමයි සුළු වෙන්න තියෙන්නේ. මේ ටික තමයි සුළු වෙන්න තියෙන්නේ. දැන් බලන්නකො මෙතන ධන භාගයක් තියෙනවා මෙතන ඍණ භාගයක් තියෙනවා. එහෙනම් මේ ධන භාගයයි ඍණ භාගයයි කපලා දාන්න. එකේ වර්ගය 1යි. ධන 3 බෙදීම 4ක්. එකේ වර්ගය 1යි. මූල 3 වර්ග වුණාම 3යි. ධන මූල 3 වර්ග වුණාම 3යි. දෙකේ වර්ගය 4යි. මේ 3යි කැපෙනවා. එහෙනම් 1 එකතු කිරීම 4න් 1. ධන 3 බෙදීම 4. තුන් කාලයි කියන්නේ මේ දෙන්නගේ එකතුව 1යි. මෙන්න 1යි. 1 ගත්තාම කීයද? 2. උත්තරේ 2.
උත්තරය 2යි. හදපු නැති අය ගාන හදාගන්න. right අපි යමු ඊගාව ගානට. ගැටළු අංකයේ 23. sin වර්ගය 30 ආයතන පොඩි නිවැරදි වීමක් වෙන්න ඕනේ. sin වර්ගය ධන 30 කියලා තියෙන එක sin වර්ගයේ 30 වෙන්න ඕනේ. ධන sin වර්ගයේ 45 ධන sin 60 වර්ගය කියලා තියෙන්නේ. ඒක සමානයි 3 බෙදීම 2 බව පෙන්වන්න. මේක තමයි ගාන පොඩ්ඩක් නිවැරදි වෙන්න ඕනේ. එතන printing mistake එකක් වගේ තියෙන්නේ. අපිට හදාගන්න. sin වර්ගයේ 30 ධන sin වර්ගයේ 45 ධන sin වර්ගයේ 60 සමානයි 3 බෙදීම 2 බව පෙන්වන්න. විනාඩියක් අරන් හදන්න බලන්න මම ඒ ගාන printing mistake එකක් තිබුණා. මෙතන sin වර්ගය කියන්නේ sin a වර්ගය. ඒ කියන්නේ භාගයේ වර්ගය. sin 45 කියන්නේ එකයට මූල 2යි එයාගේ වර්ගය. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි එයාගේ වර්ගය. දැන් බලන්න මෙතන ලියලා තියෙනවා sin වර්ගය 45 කියලා තියෙනවා. මෙතන දීලා තියෙනවා sin 60 වර්ගය කියලා. මේ දෙක මේකයි. sin වර්ගය 60 ලිව්වත් එකයි sin 60 වර්ගය ලිව්වත් එකයි. කොහොම ලිව්වත් එකයි. එහෙනම් සමානයි 3 බෙදීම 2යි කියලා අපි පෙන්නන්න ඕනේ. එහෙනම් මේ පැත්තේ පද ටික අපි සුළු කරපුවාම 3 බෙදීම 2ක් එන්න ඕනේ. එහෙනම් එකේ වර්ගය 1යි දෙකේ වර්ගය 4 ධන. එකේ වර්ගය 1යි මූල දෙකේ වර්ගය 2යි. ධන. මූල 3 වර්ගය 3යි දෙකේ වර්ගය 4යි. සමානයි 3 බෙදීම 2යි. ද කියලා බලමු. එහෙනම් මෙතන 4න් 1යි 4න් 3යි. කීයද? 1යි. මේ දෙන්න එකතු කරපුවාම කාලයි 3 කාලයි 1 ධන භාගය සමානයි 3 බෙදීම 2.
නැත්නම් පොදු වරේ ගන්නත් පුළුවන් කෙලින්. ඒ කියන්නේ 1.1 කියන්නේ 3 බෙදීම 2යි තමයි. එහෙම නැත්නම් මෙතන සම්පූර්ණ පොදු වරේ ගන්නවා. පොදු වරේ කියන්නේ මම මෙහෙන් හදන්නම් 4. 4ට 4 වරක් 1යි 1 වරක් 1 1. දාන්න. 4ට 2 වරක් 2යි 2 වරක් 1 2. දාන්න. 4ට 4 1යි 1 වරක් 3 3යි. දැන් බලන්න පොදු වරේ යට දෙන්නේ 4. 3යි 2යි 5යි 1යි 6යි. එහෙනම් දෙකෙන් බෙදිච්චාම 2 වරක් 2යි 2 වරක් 3යි. මෙතනත් 3 බෙදීම 2කින් ඉන්නවා. එක්ක මේ ආකාරයට හදන්න පුළුවන්. එහෙම නැත්නම් අර ආකාරයට හදන්න. ඔය කියන ආකාර දෙකෙන් එකට හදන්න පුළුවන්. කැමති ආකාරයට අපිට ගාන හදා ගන්න පුළුවන්. right අපි යමු එහෙනම් ඊගාව ගානට. ගැටළු අංකය 24. ප්‍රශ්නය ABC ඍජුකෝණයක ත්‍රිකෝණයේ B වලගේ අංශක 90යි. sin A සමානයි cos A නම් C වලගේ යනවා. අපි මේ කරන්නේ එකම දේවල් තමයි ගැටළු නැවත එක එක ආකාරයට හරව බලනවා. right ABC ඍජුකෝණයක ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ B කෝණයගේ අංශක 90යි නම් මෙතනනේ B තියෙන්නේ. එහෙනම් B අපි ගමු මේක A B C. right එහෙනම් මෙන්න මේ කෝණය ගැනයි ඔය කියන්නේ. අපිට කියනවා sin A සමානයි cos A. නම් C කෝණයගේ යහන්නේ. මෙයා තමයි හොයන්නේ. පතලිස් පහයි කියලා දැන්නම දාලා තියෙනවා. දැන් මෙයා අංශක 90යි නම් මම ලිව්වොත් එimhe sin A. මොකද සම්මුඛ පාදයේ මෙයාගේ සම්මුඛ පාදයේ BC. කාරණේ AC. මෙයාට cos A dot අපි යගේ ලියනවා. මොකද cos A කියන්නේ බද්ධ පාදයේ බෙදීම කරන්නේ. මොකද්ද බද්ධ පාදයේ මෙයාගේ AB. කාරණේ AC. එහෙනම් අපිට කියනවා sin A සහ cos A සමානයි කියලා. ඊගානේ කියනවා. එහෙනම් බලන්නකො මේ දෙන්න සමාන නම් BC බෙදීම AC sin A සමානයි නේද? AB බෙදීම AC ට. AB බෙදීම AC ට සමානයි. sin A සමානයි cos A නම් මේ පැත්ත සමානයි මේ පැත්ත. දැන් බලන්න මෙතන AC ට AC කපල යනවා. එහෙනම් මොකද වෙන්නේ? BC සමානයි AB.
BC සමානයි AB. එහෙනම් මෙන්න BC සමානයි AB. එහෙනම් මේක සමද්විපාදයි. මෙයා අංශක 90ක් වෙනවා නම් මේ දෙන්න 90ක් වෙන්න ඕනේ. එහෙනම් මෙයත් 45ක් වෙන්න ඕනේ. මෙයත් 45ක් වෙන්න ඕනේ. එවනම් A කෝණය සමාන වෙනවා C කෝණය සමානයි අංශක 45ක් වෙනවා. A කෝණය සමානයි C කෝණය සමානයි අංශක 45ක්. හදපු නැති අය හදාගමු. මේ ත්‍රිකෝණමිතික අගයන් ටික එහෙට මෙහෙට හොඳට කරකවන්න පුළුවන් වෙන්න ඕන. හේතුව අපි ඊගා දවසේ බලය පාඩමේදී දැන් බල විභේදනයේ කොටස ඉවර කරා. ඒකේ ඔයගලන්ට අභ්‍යාසයේ මං අද හදලා දැම්මා ගණන් 10යි තියෙන්නේ. ඒ ගණන් 10 ටයිප් කරන්න කියලා දැම්මා WhatsApp එකක්. එයා හෙට ටයිප් කරලා දැම්මොත් හෙට ඔයගලන්ට දෙනවා. ඒකේ ගණන් 10 හදාගෙන තමයි ඊගාව පන්තියට අපි එන්නේ. ඒ ගාන හදපු නැතේ මේක හදාගන්න. right අපි යනවා ඊගාව ගානට. right ඔන්න හදනවා නම් ගාන. ඔන්න හදනවා නම් ගාන. sin 3i θ සමානයි cos 2i θ වන්නා වූ θ වල එක් අගයක් හදමු. හදලා දිනවා. අංශක 18යි. එක්කෙනෙක් දාලා දිනවා ඒක ඩිරෙක්ට් නෙමෙයි දාන්න group එකට message එක දාන්න. අංශක 18යි. එක්කෙනයි හදලා තියෙන්නේ. අනිත් අයත් උත්සාහ කරන්න බලන්න. හොඳ ගානක්. තව එක්කෙනෙක් දෙන්නෙක් හරි දාන්න උත්තර. sin 3i θ සමානයි cos 2i θ. වෙන θ වල එක් අගයක් කරනවා.
අපි දන්නවා sin 90 θ සමානයි cos θ. cos 90 θ සමානයි sin θ. මෙන්න මේ කියන සමීකරණ දෙකෙන් එකක් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. sin 90 θ සමානයි cos θ. cos 90 θ සමානයි sin θ. ඔන්න ඒ සමීකරණ දෙකෙන් එකක් තමයි පාවිච්චි කරන්න යන්නේ. නෑ කිසිම ප්‍රතිචාරයක්. right ඔන්න බලන්න මෙතන sin 3යි θ නේ දීලා දෙන්නේ. බලන්න මෙතන sin θ කියන සමීකරණයක් තියෙනවනේ. මම එනම් මෙන්න මේ සමීකරණය තෝරගන්න. ඒ සමීකරණය මට අවශ්‍ය ආකාරයට අනිත් පැත්තට අරවල ලියා ගන්න. කොහොමද? sin θ සමානයි මේ පැත්ත මෙහෙන් ලියලා මේ පැත්ත මෙහෙන් ලියා ගන්න. එහෙනම් sin θ සමානයි cos 90 θ. කිසිම වෙනසක් කරේ නැහැ. සමීකරණේ මේ පැත්ත මම මෙහෙන් ලියාගෙන මෙයා මේ පැත්තෙන් ලියා ගන්න. වෙනසක් නැහැ. දැන් බලන්නකො මෙතන sin θ වලගේ තමයි මෙතෙන් ගිහිල්ලා තින්නේ θ වෙන. එහෙනම් මම θ වෙනකොට ලියනවා sin 3යි θ. මෙතන θ මෙතන මේ 3යි θ මෙතනින් ලියනවා. එහෙමනම් සමාන වෙනවා cos 90 ඍණ මේ θ මෙතෙන්ද ගියා නම් මේ 3යි θ මෙතෙන්ද යනවා. ඔන්න බලන්න ආයේ කියනවා. sin θ සමානයි cos 90 θ. හැබැයි ඒක අපි ඔප්පු කරේ cos 90 θ සමානයි sin θ කියලා. cos 90 θ කියන්නේ sin θ කියලා තමයි ඔප්පු කරේ. ඒක මම අනිත් පැත්ත හරවල ලියාගත්තා. කොහොමද? sin θ සමානයි cos 90 θ කියලා ලියාගත්තා. sin θ සමානයි cos 90 θ කියලා ලියාගත්තා. දැන් බලනකොට θ වෙනුවට මම දැම්ම මෙතන තියෙන්නේ 3යි θ නේ. θ නෙමෙයිනේ තියෙන්නේ. එහෙනම් sin මේ θ වෙනුවට දැම්ම 3යි θ. එහෙනම් ඊට අනුරූපව මෙතන ලියුණොත් එහෙම 90 θ නම් එහෙනම් මෙතන cos 90 3යි θ. 90 3යි θ. දැන් බලන්නකො sin 3යි θ සමාන වෙනවා කියනවා ගානේ 2යි cos θ. cos 2යි θ. එහෙනම් මම ඒකම සමානයි කියලා ලියනවා cos 2යි θ. එහෙනම් මෙතන මේ දෙපැත්තෙම cos අගයන් තියෙන්නේ 90 3යි θ සමානයි 2යි θ නම් 90 3යි θ සමානයි 2යි θ. 90 3යි θ සමානයි 2යි θ. එහෙනම් මේ 3යි θ මෙහෙට යනවා. එහෙනම් 2යි θ ධන 3යි θ. 90 3යි 2යි 5යි θ. 90 එහෙනම් θ වලගේ සමානයි 90 බෙදීම කීයද? 5යි. 5 වරක් 1යි. ඉතිරි 40යි 5 වරක් 8යි. අංශක 18ක් වෙනවා. අංශක 18ක් වෙනවා. right හදපු නැතියි හදාගන්න. ඔන්න හොඳ ගානක් ඒක.
එහෙනම් අපි එතන භාවිතා කරේ cos 90 ඍණ θ සමානයි sin θ කියන සමීකරණය. මේක තමයි අපි භාවිතා කරේ. cos 90 ඍණ θ සමානයි sin θ කියන සමීකරණය තමයි අපි පාවිච්චි කරේ. right එහෙනම් අපි යන් ඊගාව ගන්නට. එතන එන්නේ පිටු අංකය 13. මෙන්න මෙතන මේ නිවැරදි කිරීමක් තියෙනවා. මම ඒක පස්සේ කියන්නම්. ඒකේ මේ sin 180 ට සමානයි son θ son q කියලා එකක් තියෙන. එහෙම එකක් නැහැ. මම මේ ත්‍රිකෝණ දෙක මේ සම්බන්ධතා දෙක පොඩ්ඩක් කියන්නම්. දීලා තියෙන දෙක හරි. මේක ටයිප් කරන්න දුන්නට ආයෙක නිවැරදි කරන්න එහෙම කිසිම අවස්ථාවක් උදා වුණේ නැහැ. මේ ඇන්දරි නීතියත් එක්ක. ඉතින් ওই ටියුට් එක ඔයගලන්ට ගොඩ දිනෙක මම දැක්කා උත්තර දාලා තියෙද්දි නම් print කරගෙන තිබුණා. ඒකේ වැරදි සහගතව තමයි ඒක print වෙලා තියෙන්නේ. මම ඒ ඉන්නවක නිවැරදි ආකාරයට නිවැරදි කරලා ආයෙ දෙන්නම්. මොනනම් ලබන සතියේ සඳුදා ඇඳරි නීතිය අයින් කරොත් කරයිද දන්නේ. අයින් කරොත් අපි බලමු ඊගාව ටියුට් එක තියෙන්නේ කෝණ කිරීම සමග බල සංප්‍රයුක්තය. මෙන්න මේ දෙක මතක තියාගන්න ඕනේ. sin 180 ඍණ θ සමානයි sin θ. sin 180 ඍණ θ සමානයි sin θ. ඒ වගේම තමයි cos 180 ඍණ θ සමානයි ඍණ cos θ. sin 180 ඍණ θ සමානයි sin θ. cos 180 ඍණ θ සමානයි minus cos θ. දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තා cos 90 ඍණ θ සමානයි sin θ. sin 90 ඍණ θ සමානයි cos θ. එතන 90නේ. බලන්න මෙතන 180. sin 180 ඍණ θ සමානයි sin θ. මෙතන sin 90 ඍණ θ සමානයි cos θ. මෙතන cos 90 ඍණ θ කියන්නේ sin θ. sin 180 ඍණ θ කියන්නේ sin θ. cos 180 ඍණ θ කියන්නේ minus cos θ. මෙන්න මේ සමීකරණ දෙක ඔයා කියන්නේ පාවිච්චි කළා තමයි අපි ඊගාව ගාන බලන්න නැති වෙන්නේ. sin 180 ඍණ θ සමානයි sin θ. cos 180 ඍණ θ සමානයි minus cos θ. sin 180 ඍණ θ සමානයි sin θ. cos 180 ඍණ θ සමානයි minus cos θ. හරි. ඔන්න මම ආයෙ ෂෙයා කරනවා. බලමු අපි. ආදර්ශ ගැටලුව 26. sin 180 හොයන්න කියනවා cos 180 හොයන්න කියනවා. sin 180 cos 180.
බලමුද අපිට පුළුවන් වෙයිද කියලා හොයන්න. ඩිරෙක්ට් මෙසේජ් දාන්න නම් එපා. දැන් sin 180 වගේ අපිට එකපාරටම ගන්න බෑ හේතුව අපි දන්නේ උපරිමගේ sin 90. එහෙනම් sin 180 ගන්න නම් මෙන්න මේ සමීකරණය භාවිතා කරන්න වෙනවා. මම උදව්වක් විදිහට කියන්නම්. sin 180 ගන්න අපි පාවිච්චි කරන්නේ මේ සමීකරණය. cos 180 ගන්න පාවිච්චි කරන්නේ මේ සමීකරණය. වෙලා ගියට කමන්නේ ගාන තමන් උත්සාහ කරන එක තමයි වටින්නේ. මොකුත් මතක තියාගන්න දෙයක් නැහැ. අද ඉගෙන ගත්තේ අපි මෙතෙක් කරාත් කතා කරේ sin 180 කියන්නේ බිඳුවයි cos 180 කියන්නේ ඍණ 1යි. ශේහානි දාලා තියෙනවා. ශේහානි නවෝද්‍ය. අනිත් අය අචිනි sin 180 බිඳුවයි. තව ඉන්නවා 35ක්. දෙන්නයි උත්තර දෙන්නේ. ඔව්. මනීෂා දැම්මා, අමා දැම්මා, සජන දැම්මා. පාණුක හරි දානවා කට්ටිය දානවානේ හරි. හරි. එහෙනම් බලමු. sin 180 ඍණ θ සමානයි sin θ. sin 180 ඍණ θ සමානයි sin θ. එහෙනම් 180 හදාගන්න 180 න් කීයක් අඩු කරන්න වෙන්නේ? බිඳුවක් අඩු කරා නම් හරිනේ. එහෙනම් මේ sin 180 ඍණ බිඳුව කියන්නේ කීයද? ඒත් sin 180. උඹට පැහැදිලි වෙන්න යන්න. sin 180 ගන්න පුළුවන්. 180 න් බිඳුවක් අඩු කරපුවා. හැබැයි sin 180 රින්න θ කියන්නේ sin θ නම් මෙතන θ වලට තියෙන බිඳුව. එහෙනම් මේ θ මෙතෙන්ට ගියා වගේ මේ බිඳුව එනවා මෙතෙන්ට. එහෙනම් sin බිඳුව. sin බිඳුව. sin 180 රින්න θ කියන්නේ sin θ. එහෙනම් 180 රින්න බිඳුව කියන්නේ sin බිඳුව. sin බිඳුව කීයද? බිඳුව. ඒ අනුව අපිට එනවා sin 180 කියන්නේ කීයද? බිඳුව. sin 180 කියන්නේ බිඳුව. මේ විදිහට ලියන්න පුළුවන් cos 180 ඍණ θ. සමානයි minus cos θ. minus cos θ. එහෙනම් බලන්නකො cos 180 ගන්නේ කොහොමද කියලා? cos 180 අපිට ලියන්න පුළුවන් cos 180 ඍණ බිඳුව. න් θ ගියපුවාම θ නම් 180න් බිඳුව ගියපුවාම minus cos බිඳුව. එහෙනම් ඍණ ලකුණ එහෙමම දිනවා cos බිඳුව වගේ කීයද? 1යි. එහෙනම් ඍණ 1යි. හදාගත්තේ නැති අය හදාගන්න.
එහෙනම් cos 180 කියන්නේ ඍණ එකයි. sin 180 කියන්නේ බිඳුව. කටපාඩම් කරන්න යම් අවශ්‍යතාවයක් නැති බවත් මතක තියාගන්න. right අපි එමු එහෙනම් ඊගාව ගන්නට. ගැටළු අංකය 27 sin 120 යගේ හොයන්න ඕන. sin 120 පොඩි ගැටලුවකට තියෙනවා තින්ත ඇත්තෙම නැහැ මේ අන්තිම මොහොත යන්නේ. බලන්න sin 120 යගේ ගන්න බලන්න. sin 120 මූල 3 බෙදීම 2යි. ශේහානි නවෝදය දැම්මයි ඉස්සල්ලාම. සුපුන් දැම්මා මූල 3 බෙදීම 2යි කියන්නේ. අනිත් අය කේෂදී රණිදු රණි මානුක තරින්දි අමා විශ්ව අශිනි දේවින්ද ඔමිඳු ඔක්කොම දාන්න එකම උත්තර. දිනුසරා වියංග මන්දි හරිනේ කට්ටියට වැඩේ අහුවෙලා වගේ හරි. එහෙනම් මෙතන බලන්නකෝ තවමත් ඉන්නවනම් බැරි වෙච්ච අය sin 180 නේ θ කියන්නේ sin θ. මං sin 120 ලියා ගන්නවා මේ සමීකරණය අනුසාරව. sin 120 ලියන්නේ කොහොමද? 180න් කීයක් අඩු වුණාමද 120 වෙන්නේ? 180න් අපි 60ක් අඩු කරොත් එනවා 120. එහෙනම් 180 ඍණ 60 කියන්නේ 120. එහෙනම් මෙතන 180 ඍණ 60 කියන්නේ 120 sin 120. හැබැයි අපි දන්නවා මේ සමීකරණයට අනුව මෙතන θ තමයි මෙතෙන්ද ගියේ. මේ තියෙන θ තමයි මෙතෙන්ද ගියේ. එහෙමනම් 180 ඍණ 60 නම් මේ 60 මෙතෙන් එනවා sin 60. එහෙමනම් sin 60 යගේ කීයද අපි දන්නවා මූල 3 බෙදීම 2. ඒ අනුව sin 120 කියන්නේ මූල 3 බෙදීම 2යි. sin 120 කියන්නේ මූල 3 බෙදීම 2. මොනවද පුනේ දේ හදාගන්න.
හරි. අපි එමු එහෙනම් ඊගාව ගන්න. ගැටළු අංකය 28. cos 120 යගේ අහනවා. cos 120 ඍණ භාගයයි. ශ්‍රේණි විශ්ව භාණුක ඔක්කොමලා හොඳයි ඈ. අශීනි සජ්ජන රණුදි කෝසල අචිනි දැන් තරගයක් තියෙනවා පන්ති. තරින්දි නිල්හාර රන්දි ඔක්කොමලා ඍණ භාගය. කුෂාන් කසුනි සද්දිති වියංග හයි. එහෙනම් මෙයා නෙමෙයි දැන් පාවිච්චි කරන්නේ cos 180 ඍණ θ සමානයි minus cos θ කියන්නේ. cos 180 ඍණ θ සමානයි minus cos θ. මෙන්න මෙයා තමයි පාවිච්චි කරන්නේ. එහෙමනම් cos 120 නේ අහන්නේ. 180 ඍණ θ නම් 180න් කීයක් අඩු වුණාමද 120 හැදෙන්නේ? 60ක්. එහෙනම් cos 120 ලියන්න පුළුවන් අපිට cos 180 අඩු කිරීම 60 කියලා. 180න් 60ක් කියපුවම 120. හැබැයි බලන්නකො මෙතන තිබ්බ θ තමයි මෙතෙන් ගියේ. එහෙනම් මයිනස් ඍණ ලකුණක් තියෙනවා. cos මේ θ මෙතෙන් ගියා නම් මේ 60 මෙතෙන් යනවා 60. එහෙනම් ඍණ cos 60 කියන්නේ භාගය. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? cos 120. cos 120 සමානයි ඍණ භාගය. cos 120 කියන්නේ ඍණ භාගය. ඔන්න හදපු නැතිය හදා ගන්න. cos 120 කියන්නේ ඍණ භාගය. වෙන ඊගාව ගැටලුව. ඒකත් ඒකමයි ගැටලුව නේද? ඒක වැරදිලා. right මෙන්න මේ ත්‍රිකෝණමිතික අනුපාතවල අගයන් ලබා ගැනීම දැන් අපි දන්නවා sin බිඳුව බිඳුවයි cos බිඳුව එකයි ඔහොම කතන්දර ටිකක් තමයි. මෙන්න මේකෙන් අංශක 45 කෝණය අදාළව ඔප්පු කිරීම තමයි දැන් ලබා ගන්න ලැහැත්ති වෙන්නේ. right මේ ඔප්පු කිරීම අනිවාර්යෙන් පුළුවන් විය යුතු නැහැ. හැබැයි ඉතින් පුළුවන් වෙනවා නම් ඒක අමතර වාසියක් වීමට ඉඩ තියෙනවා විභාගෙ. අපි දන්නවා sin 45 කියන්නේ 1යට මූල 2යි cos 45 කියන්නේ 1යට මූල 2යි tan 45 කියන්නේ 1යි. මෙන්න මේක තමයි මේ ඔප්පු කරන්න ලැහැත්ති වෙන්නේ. එහෙනම් මෙන්න ABC ත්‍රිකෝණය. මේ පාදයේ A මේ පාදයේ A මේක සමද්විපාද ත්‍රිකෝණය. මෙයා අංශක 90ක් වනේ ඉඳලා මෙයා 45යි. එහෙනම් මෙයත් 45යි. right. ඔය ආකාරයෙන් නෙමෙයි. එහෙනම් මං මෙන්න මේ කෝණය සලකලා ලියනවා sin 45 cos 45
tan 45. මොකන්ද sin කියන්නේ? සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. එහෙමනම් අපිට මෙතන කර්ණීය හොයාගන්න උවමනා වෙනවා. පහ දෙකර සම්බන්ධය දැම්මනම් හරි. එහෙනම් මෙයාගේ වර්ගය ධන මෙයාගේ වර්ගය වර්ගමූලය නෙමේ කර්ණය කියන්නේ. ඒ වර්ගය ධන ඒ වර්ගය කියන්නේ 2යි ඒ වර්ගය. එයාගේ වර්ගමූලය. දෙකේ වර්ගමූලයේ මූල 2යි ඒගේ වර්ගමූලයේ එහෙනම් මෙයා මූල 2යි. ඔන්න එහෙනම් කර්ණයගේ දාගන්න මූල 2යි ඒ කියලා එතන. ආයේ පයිතගරස් ප්‍රමේය ලියලියා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අපි දැන් ඒකේ ගණන් ගොඩක් හදලායි තියෙන්නේ. මූල 2යි ඒ. right එහෙනම් අපි ලියනවා සම්මුඛ පාදයේ මෙයා. කීයද සම්මුඛ පාදයේ? A. හරණයේ කීයද? සකලනේ සම්මුඛ පාදයේ බෙදීම කරන්නේ මූල 2යි. එහෙනම් මේට මේ කැපිලා කිව්වම උඩ ඉතිරි වෙන්නේ 1 1ට මූල 2. ඔන්න sin 45ට ගියා. ගන්න බලන්න cos 45ට සහ tan 45ට. right ඔය විදිහටම අපිට ගන්න පුළුවන් නේද? cos 45 බද්ධ පාදයේ බෙදීම කරණය. මොකන්ද මෙයාගේ බද්ධ පාදයේ AB නේ කියන්නේ. හරණේ වෙනස් උනේ නැහැ. මූල 2යි ඒ. එහෙනම් මේට මේ කැපිච්චාම 1ට මූල 2යි. එහෙනම් cos 45 කියන්නේ 1ට මූල 2යි. tan 45 සකබක සබ මෙයාගේ සම්මුඛ පාදයේ A බද්ධ පාදයේ A. එහෙනම් ඊට ඒ කැපිලා ගියපුවම කීයද? 1යි. දැන් බලන්න කොච්චර ලේසිද කියලා. sin 45 කියන්නේ 1ට මූල 2යි. cos 45 කියන්නේ 1ට මූල 2යි. tan 45 කියන්නේ 1යි. sin 45 1ට මූල 2යි. cos 45 1ට මූල 2යි. tan 45 1යි. right ඔන්න අංශක 45 කෝණ සඳහා අපි ඔප්පු කරා. අඩුපාඩුවක් තියෙන අය හදාගන්න. ඊළඟට එන්නේ අංශක 30 සහ අංශක 60 කෝණ සඳහා. අංශක 30 සහ අංශක 60 කෝණ සඳහා තමයි එන්නේ. මෙන්න ABC මේ ඒකක එක පාදයක් ඒකක දෙකක් වන සමපාද ත්‍රිකෝණ. එහෙනම් ඒකේ මධ්‍ය ලක්ෂ්‍ය D නම් මෙයා 1යි මෙයා 1යි.
එහෙනම් මෙතන CD වලගේ හොයන්න බලන්න. CD කීයද? මෙන්න C මෙන්න D මෙන්න B. මෙයා එකයි මෙයා දෙකයි. CD වලගේ හෙව්වොත් ඒක අපි දැන් එකපාරින්ම ගන්න පුළුවන්. දෙකේ වර්ගයෙන් අඩු කරනවා එකේ වර්ගය. ඒකේ වර්ගමූලය මෙතෙන් දෙනවා. දෙකේ වර්ගය අඩු කිරීම එකේ වර්ගයේ වර්ගමූලය. කාට හරි තේරුම් නැත්නම් මෙහෙම. කොහමද? දෙකේ වර්ගය සමානයි එකේ වර්ගයේ ධන CD වර්ගය. එහෙමනම් CD වර්ගය සමානයි දෙකේ වර්ගය අඩු කිරීම එකේ වර්ගය. CD වර්ගය නෙවෙයි වෙන්නේ CD. එහෙනම් මේ පැත්තේ වර්ගමූලය. එහෙනම් මේ පැත්තෙත් වර්ගමූලය. දෙකේ වර්ගය අඩු කිරීම එකේ වර්ගය. දෙකේ වර්ගය 4යි එකේ වර්ගය 1යි. CD. 4 එකක් ගියපම 3යි නම් මූල 3යි. එහෙනම් CD වලගේ මූල 3යි. එහෙනම් මෙන්න මෙතෙන් දෙනවා CD ගියගේ මූල 3. ඔන්න එයා මූල 3. ඉස්සෙල්ලාම CD යගේ දාගන්න මෙයා මූල 3. දැන් මේක සමපාද ත්‍රිකෝණයක් නම් මේ කෝණයේ අංශක 60යි මේ කෝණයත් අංශක 60යි මේ කෝණයත් 60යි. හැබැයි මෙයා සමච්ඡේදනය වෙලා තියෙන මේ කෝණය 30යි. මේ කෝණය 30යි. එහෙනම් අපි මොක දෙකට බෙදලා තියෙන්නේ එක පැත්තක ලියනවා sin 30 cos 30 tan 30. අනිත් පැත්තට ලියනවා sin 60 cos 60 සමග tan 60. sin 60 cos 60 tan 60. මම මේ තියේ කෝණය සලකන්නේ ACD ත්‍රිකෝණය සලකනවා. මෙයාටත් ඒ ත්‍රිකෝණයම සලකනවා. ලියාගමු ওই විදිහට ගන්න බලන්න sin 30 cos 30 tan 30 සඳහා ගියන් සහ sin 60 cos 60 tan 60 ගියන් sin 30 සලකද්දී අපි සලකන්නේ මෙන්න මේ කෝණය. sin කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කරණය. එහෙනම් මෙන්න මේ කෝණය සැලකුවොත් එම අපි එයාගේ සම්මුඛ පාදයේ 1යි කරණය කීයද 2යි sin 30 භාගය. cos 30 මෙයාගේ බත්ත පාදයේ මූල 3යි. කාරණේ බද්ධ පාදයේ බෙදීම කාරණේ 2. එහෙනම් cos 30 මූල 3 බෙදීම 2. tan 30 සකබක සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. එහෙනම් මෙයාගේ සම්මුඛ පාදයේ 1යි බද්ධ පාදයේ මූල 3යි. සම්මුඛ පාදයේ 1යි බද්ධ පාදයේ මූල 3යි.
ඔන්න sin තියට cos තියට සහ tan තියට කියන්න ගත්තා. ගමු බලන්න sin එට cos එට සහ tan එට. එහෙනම් හැඩසලකද්දි මං සලකනවා මෙන්න මේ. දැන් මෙයා නෙමෙයි සලකන්නේ. මෙයා. එහෙනම් සම්මුඛ පාදය සකනේ සම්මුඛ පාදය මූල 3යි කර්ණය 2යි. එහෙනම් මූල 3 බෙදීම 2. මූල 3යි 2යි. ඊළඟට බද්ධ පාදය බෙදීම කරණය. cos වෙන්නේ ඒකනේ. බද්ධ පාදයේ කීයද 1යි. කරණයේ කීයද 2යි. කරණයේ 2. cos 60 භාගය. tan ට සකබක සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එහෙනම් tan ට කියන්නේ සම්මුඛ පාදයේ මූල 3යි. බද්ධ පාදයේ 1යි. මූල 3 බෙදීම 1 කියන්නේ මූල 3. එහෙනම් සම්පූර්ණ කරගත්තේ නැති අය සම්පූර්ණ කරගන්න. එමු බලන්න අපි බිඳුව සහ 90 කෝණය. PQR කියලා ත්‍රිකෝණයක් දීලා තිනවා මේ ආකාරයට. PQR කියලා දීලා තිනවා මේ එතකොට මෙන්න මේ තීටා කෝණය අඩු වෙලා මෙතෙන්ට આવොත් මෙයා මෙහෙම තියෙන අඩු වේගෙන මෙතෙන්ට આવොත් මෙන්න මේ තීටා ළඟා වෙද්දි බිඳුවට අපි ගත්තොත් මේ කෝණය ඇල්ෆා කියලා දාගන්න. ඇල්ෆා මොකද වෙන්නේ බලන්න මෙහෙම තියෙන එක අඩු වේගෙන මෙතනනේ කෝණය දෙන්නේ මේ ඇවිල්ලා මේ මොකද වෙන්නේ ඇල්ෆා කියන එක අංශක 90ට ආසන්න වෙනවා. තීටා කෝණයේ බිඳුවට ලං වෙද්දි ඇල්ෆා මොකද වෙන්නේ බලන්න මෙතන මේ අතේ යටින් තියෙන කෝණය අංශක 90ට ලං වෙනවා. එතකොට මේ RQ සහ RP එකිනෙකට සමාන වෙනවා. RQ මෙයා ඇවිල්ලා මෙතෙන්ට වැටෙනවා. PQ වලගේ බිඳුවක් වෙනවා. PQ වලගේ බිඳුවක් වෙනවා. බලන්න තීටා කෝණයේ ශුන්‍ය කරා එළඹුණොත් Q ලක්ෂය P ලක්ෂය සමග සමපාත වනු ඇත. ලියන්න එවිට මෙන්න මේ ටික කියලා මෙහෙමම ලියා ගන්න. දැන් අපි ලිව්වොත් එහෙම තීටා වලගේ බිඳුවක් නෙමෙන්නේ. එහෙනම් sin තීටා
cos theta tan theta. ඒක පැත්තක ලියන්න පුළුවන්. sin theta වලගේ බිඳුව එහෙනම් sin බිඳුව. cos බිඳුව. tan බිඳුව. sin බිඳුව. theta නේ සම්මුඛ පාදේ මොකද්ද? PQ. කාරණේ RQ. දැන් බලන්නකෝ PQ වලගේ කීයද? බිඳුව. RQ. බිඳුව ඕනෑම අගයකින් බෙදුවොත් බිඳුව. එහෙනම් sin බිඳුව බිඳුව. ඔය දිගටම ලියන්න යන්න ඉඩ මදි නම් බලන්න cos බිඳුව බද්ධ පාදේ මොකද්ද බද්ධ පාදේ RP. හරනේ RQ. දැන් RP වලගේ RQ වලගේ මොකද වෙන්නේ? එකිනෙකට සමානයි. එහෙනම් RP RQ වෙනුවටත් දෙනවා RP. එහෙනම් RP ට RP කැපිලා යනවා cos බිඳුව එකයි. tan සකබක සබ සම්මුඛ පාදේ PQ. බද්ධ පාදේ RP. PQ වලගේ කීයද බිඳුවක් වෙනවා? RP. ඉස්සෙල් වගේ බිඳුව වෙදී මොනම සංඛ්‍යාවක් කියන්නේ බිඳුව. ඔන්නේ නම් sin බිඳුව, cos බිඳුව සහ tan බිඳුව සඳහා ගියා. sin බිඳුව, cos බිඳුව සහ tan බිඳුව සඳහා ගියා. ඔය විදිහටම අපිට ලියන්න පුළුවන් sin alpha, cos alpha සහ tan alpha සඳහා. මේක ලියා ගන්න. එහෙමනම් sin alpha, cos alpha, tan alpha. එහෙනම් alpha වලගේ කීයද දැන් අංශක 90යි. එහෙනම් 90යි, cos 90යි, tan 90යි. දැන් හැබැයි මේ ටික වෙනස් වෙනවා. මෙයයි දැන් සලකන්නේ මෙයා නෙමෙයි දැන් සලකන්නේ. සම්මුඛ පාදයේ RP. කර්මයේ RQ. බලන්න RP සහ RQ මොකද වෙන්නේ? සමානයි. එහෙනම් RP බෙදීම RQ වෙනුවටත් දානවා RP. මෙයාට මෙයා කැපිලා යනවා sin 91යි. sin 91ක් වෙනවා. එන්න දෙවෙනි එක. cos බද්ධ පාදයේ මෙයාගේ බද්ධ පාදයේ PQ. කර්ණයේ RQ. දැන් PQ කීයද? බිඳුව. RQ. බිඳුව ඕනෑම සංඛ්‍යාවකින් බෙදුවාම බිඳුව. එහෙනම් cos 90 කියන්නේ බිඳුව.
cos 90 කියන්නේ බිඳුව. ඊළඟට බලන්නකො tan alpha. tan alpha කියන්නේ tan 90. එහෙමනම් මෙතන සක බක සබ සම්මුඛ පාදයේ RP මධ්‍ය පාදයේ PQ RP වල ගියේ දන්නේ නැහැ. හැබැයි PQ කීයද? බිඳුව. ඕනෑම සංඛ්‍යාවෙක් බිඳුවෙන් බෙදුනොත් එයා අර්ථ දැක්වෙන්නේ අපි සාමාන්‍යයෙන් ඒක දක්වන අනන්තයයි. අර්ථ නොදැක්වේ. එහෙනම් ඔන්න අපි දැන් ත්‍රිකෝණමිතියේ මූලික අවස්ථා ටික කතා කරලා ඉවරයි.